ජීවිතයක් සකස් කරගන්න ලැබුණ මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඊටමත් නිවැරදි කෙනෙක් විදියට මේ ජීවිතය ගත කරන්නට අපි කවුරුත් උත්සාහ අරගෙන කැප වෙලා කටයුතු කරන්න ඕන. ඒ සඳහා අපට මඟ කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයමයි. ධර්ම ශ්‍රවණය කියන්නේ කෙනෙකුගේ ජීවිතයට වැදගත් වෙන්නේ අන්න එතනදී. ජීවිතයක් නිවැරදි කරගන්නේ කොහොමද? ජීවිතයේ කඩපාඩු සකස් කරගන්නේ කොහොමද? කිසියම් කෙනෙක්ගෙන්වත් චෝදනාවක් ලැබෙන්නේ නැති විදිහේ උතුම් ජීවිතයක් සකස් කරගන්නේ කොහොමද කියලා අපට දැන කියා ගන්න ලැබෙන්නේ සද්ධර්ම ශ්‍රවණය තුලින්මයි. එතකොට මේ ජයමග දහම් දේශනා මාලාව තුළ අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ තමන්ගේ ජීවිතය ඊටාම නිවැරදි කරගන්නට හේතු වෙන ධර්ම පරියායක් දේශනා කරන්න. මග්ගානට්ටංගිකෝ සෙට්ටෝ සච්ඡානං චතුරෝ පදා විරාගෝ සෙට්ටෝ ධම්මානං දීපදානං චක්කුමා. මේක තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනයක්. බුදුරජාණන් වහන්සේ පින්නදී දේශනා කරන මේ ලෝකයේ තියෙන විවිධ මාර්ගයන් ජීවිත ජය ගන්නට සසර ගමන ජය ගන්නට භාවිතා කරන විවිධ මාර්ග තියෙනවා. මේ මනුෂ්‍ය ජීවිතයක් තුළ මේ ලෝකයේ තුළ කටයුතු කරද්දී උනත් විවිධ පැතිකඩ වලින් ජීවිතේ ජය ගන්න උත්සාහ කරනවා. ඒවට යම් යම් මාර්ග භාවිතා කරනවා. පිළිවෙත් භාවිතා කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මග්ගා නට්ඨංගිකෝ සෙට්ටෝ. මේ සියලුම සසර ජීවිතයේ හමු වෙන මාර්ගයන් අතර ජයග්‍රහණයන් කරා යන මාර්ගයන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයේ තුල තියෙනවා සත්‍යයන් විවිධ සත්‍ය ස්වභාවයන් තියෙනවා. මේ විවිධ සත්‍ය ස්වභාවයන් අතරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතරාකාර වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ තරම් උතුම් සත්‍යක් මේ ලෝකේ නැහැ. සියලුම සත්‍යයන් අභිභවාගිය ශ්‍රේෂ්ඨතම සත්‍ය වන්නේ චතුරාර්ය සත්‍යයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මතාවයන් අතරින් මේ ලෝකේ ශ්‍රේෂ්ඨ වෙන්නේ විරාගය. හතරවෙනි කාරණාව දේශනා කරනවා දෙපා ඇති සත්‍යයන් අතරේ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ වනසේක උතුම් වෙනසේක. අද අපේ ජයමග ධර්ම දේශනා මාලාවේ මූලික කාරණා හතරක. අපි එකින් එක අරගෙන බලමු අපේ ජීවිතයටත් ගලප ගනිමින් කොහොමද බුදු පියාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට එකතු කරගෙන ජීවිතේ නිවැරදි කරගන්නේ කියලා. පළවෙනි කාරණාව පින්නත් අපි අරගෙන බලමු මග්ගා නට්ඨංගිකෝ සෙට්ටෝ කියන විදිහට මාර්ගයන් අතුරින් ආරෂ්ඨාංග මාර්ගයේ ශ්‍රේෂ්ඨයි කියන්නේ ඇයි කියලා. අපි හේතු විමසන්න ඕනේ. ඇයි මෙහෙම දෙයක් කියන්නේ බුදු පියාණන් වහන්සේ මාර්ගයන් අතර ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි කියලා. පින්වත්නි අපේ තථාගතයන් වහන්සේව පෙර ආත්ම භාවයක මඛාදේව කියලා රජ කෙනෙක් වෙලා වාසය කළා. මේ මඛාදේව කියන්නේ රජ පෙළපතක්, රජ පරම්පරාවක්. අපේ තථාගතයන් වහන්සේ ඒ බෝධිසත්ව ආත්ම භාවයේ ඒ රජ පෙළපතේ එක රජ කෙනෙක් විදිහට කටයුතු කරද්දී මේ මඛාදේව රජතුමා තමන්ගේ කරණ වෑමියට කියනවා. කරණ වෑමියට සිහිපත් කරනවා යම් කිසි දවසක තමන් වහන්සේගේ හිසකෙස් ගහක් ඉදිලා තියෙන දැක්කොත් යම් කිසි විදිහකින් කෙස් ගහක් නැත්නම් නර කෙසක් මිනිසුන්ගේ හිසේ ඇති වෙන හිසේ තියෙන මේ කෙස් ගසක් මේ රජතුමාගේ ඉදිලා තියෙනවා දැක්කොත් ඒක තමයි දන්වන්න කියලා. ඉතින් මෙහෙම කාලයාගේ වැවෙන් අවුරුදු 10 ගණන් ආයුෂ තිබ්බ කාලයක් මේ කාලේ. ඉතින් මඛාදේව රජතුමා දවසක් තමන්ගේ හිසකෙස් කපා ගන්න අවස්ථාවේදී කරණ වෑමියා දකිනවා රජතුමාගේ කෙස් ගහක් ඉදලා තියෙනවා. රජතුමාට සිහිපත් කරනවා ස්වාමීනි දේවයන් වහන්සේ ඔබ වහන්සේ සිහිපත් කළා වගේ ඔබ වහන්සේගේ කෙස් ගහක් මෙන්න නර කෙසක් ඉදිලා. මඛාදේව රජතුමා මොකද කරන්නේ? එතුමාගේ අත දිගු කරනවා. එතකොට ඒ ගහ උගුලවලා ගලවලා රජතුමාගේ අතට කරණ වෑමියා ලබා දෙනවා.
රජතුමා මේක දිහා බලාගෙන කල්පනා කරනවා. රජතුමා කල්පනා කරනවා මගේ ජීවිතයෙහි මරණයට මං සමීපයි. මේ හිසකෙස් ගහක් ඉදීම කියන්නේ මට මරණය සිදුවෙන බවට නිමිත්තක්. මම ජරාවට පත්වෙන ස්වභාවයට දැන් පත් වෙලා තියෙන්නේ. මම මගේ ඊළඟ ජීවිතේට උසස් යහපතක් තවම කරගෙන නැහැ. මෙතුමා හිසකෙස් කපුවට පස්සෙත් කල්පනා කරනවා දැන් මොකද කරන්න කියලා. අන්තිමට මෙතුම කල්පනා කරනවා ගිහි ජීවිතය අතහරින්න ඕන කියලා. දැන් අවුරුදු ගාණක් තමන්ගේ රාජ පවුලට තමන්ගේ රාජකීය පරම්පරාවට සහ රටවැසියන්ට විශාල යහපතක් කරපු රජතුමා දැන් කල්පනා කරනවා දැන් මේ ලෝකෙට මම යහපත කළා. දැන් මම මට යහපතක් කරගන්න ඕනේ. දැන් අපේ සමාජයේ ඉන්න ගොඩක් දෙමව්පියන්ට අමතක වෙන කාරණාවක් මේ බෝධිසත්වයන් වහන්සේට කල්පනා වුණේ. මම ලෝකයාට යහපත කළා මෙච්චර කාලයක්ම දැන් මම මට යහපත කරගන්න ඕනේ කියලා. මෙතුම සිහිපත් කරනවා තමන්ගේ ප්‍රධාන වැඩිමහල් රුවනට සිහිපත් කරනවා කුමාරයාට සිහිපත් කරනවා දැන් මම ගිහිගේ අතහැරලා යන්න කාලය හරි. මගේ හිස කෙස් ගහක් ඉදිලා. ඔබ හොඳට මතක තියාගන්න ඕන. යම් කිසි දවසක පුතුණුවනි ඔබේ කෙස් ගහක් ඉදුනොත් අන්න එදාට ඔබ මං ගත්ත මේ තීරණය ගන්න ඕන. ඔබ මෙලොව පරලොව දෙලොවම යහපත කරගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන කියලා රජකම පුත්රුවනට බාර දීලා වනගත වෙනවා. වනගත වෙලා ධ්‍යාන භාවනා කරනවා. ධ්‍යාන භාවනා කරලා ධ්‍යානවල ඉහළම තලයන්ට ගිහිල්ලා මරණින් මතු බ්‍රහ්ම කායක දෙවි කෙනෙක් කියලා උප්පත්තිය ලබනවා. බ්‍රහ්ම ලෝකයක. ඊට පස්සේ පුතා රජකම් කරනවා. පුතාගේත් කාලය ගෑවීමෙන් මොකද සිද්ධ වුනේ? පින්නති නරකෙසක් එහෙම නැත්නම් හිසකෙස් ගහක් අර වගේම කරන වෑයමිය අතර දුන්නා. පුතා මොකද කළේ? පුතා ඊට පස්සේ අර පිය මහරජතුමා වගේම ගිහි ජීවිතය අතහැරලා වනගත වුණා. ඒ පුතාගේ පුතාටත් හැබැයි යන්න කලින් සිහිපත් කරලා ගියා. පුතුණුවනි මේක මගේ පියතුමා විසින් ආරම්භ කරපු කල්යාණ වැටක් කියනවා. මොකද්ද මේ කල්යාණ වැට කියන්නේ? කල්යාණ කියන්නේ රත්තරන් වටින කියන අර්ථය. මේ ඊටාම වටින කල්යාණ ධර්මයක් වුණු කාරණාවක් තියෙනවා. මොකද්ද ඒ? හිසෙහි නරකෙසක් නැත්තම් කෙස් ගහක් ඉදෙනකොටම තමන්ගේ ජීවිතේටත් උපරිම සාධාරණයක් සිදු කරගන්න ගිහි ජීවිතය අතහරින්න ඕන. අබිනිෂ්ක්‍රමණය කරන්න ඕන. ඒක පියමහ රජතුමා සිද්ධ කරලා ඒක මට පැවරුවා. ඊට පස්සේ මම මේ කල්යාණ වැට දැන් මේ පවත්වාගෙන යනවා. දැන් මං ගිහි ජීවිතය අතහරින්න සූදානම. ඔබත් ඔබේ හිසකෙස් යම් කිසි දවසක ඉපදුනොත් ඔබත් මේ කල්යාණ වැටේම පුරුකක් වෙන්න ඕන. හැබැයි ඔබ යන දවසට ඔබේ පුතුණුවන්ටත් මේ කල්යාණ වැට පිළිබඳව සිහිපත් කරලම වරගත වෙන්න කියනවා. මේ විදිහට පින්වත්නි රාජ පරම්පරා සිය ගාණක්ම මොකද උනේ? රජතුමාගෙන් රජතුමාට ඒ රජතුමාගේ දරුවෝ විදියට එකිනෙකාට ආපස්සට පරම්පරා මොකද උනේ? හිසකෙස් ඉදෙනකොට වනගත වෙනවා. හැබැයි එක පුතෙක් හිටියා. ඒ පුතා මොකද කළේ? අර වගේම කරන වෑයමියා හිසකෙස් හතර දුන්නා. එයා ගිහි ජීවිතේ අතහැරියේ නෑ. ඒ රජ සැපවලට තියෙන තෘෂ්ණාව නිසා. බුදුරජාණන් වහන්සේ මකාදේව සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඒ පුතා කියනවා ඒ කල්යාණ වැට කඩලා බිඳලා දාපු අසත්පුරුෂයා. ඒ පුතා තමයි කල්යාණ වැට නැත්තම් යහපත් අර පුරුකෙන් පුරුක ඉදිරියට ගියපු ඒ කල්යාණ වැට එක පුරුකකින් කඩලා දාපු අසත්පුරුෂ පුතා යා කියනවා. පින්වත් මහණෙනි ඔබත් එහෙම කල්යාණ වැට කඩලා දාන අවසන් පුරුෂය වෙන්න එපා කියනවා. දැන් අර මකාදේව රජ පෙළපතේ එක්කෙනෙක් අර කල්යාණ වැට කැඩුවා වගේ අපටත් දේශනා කරනවා පින්වත් මහණෙනි ඔබලා මේ ශාසනය තුල කල්යාණ වැටේ අවසන් පුරුක නැත්තම් අවසන් පුරුෂය වෙන්න එපා කියන. ඒ මොකද්ද? තථාගතයන් වහන්සේ අපට දේශනා කළ කල්යාණ වැට මොකද්ද පින්වත්නි? කල්පනා කරලා බලන්න. රත්තරන් වැටක් පුරුකෙන් පුරුක එකිනෙකට සම්බන්ධ වෙවි යන
බුදුරජාණන් වහන්සේගේ ඉඳලා සාරිපුත්ත මහා මොග්ගල්ලාණන් වහන්සේලාට උන්වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවලට උන්වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවලට එන වටින කල්යාණ වැටක් තියෙනවා. අංග 8කින් සමන්විත ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි බුදු පියාණන් වහන්සේ මකාදේව සූත්‍රයේදී කල්යාණ වැට කියලා සිහිපත් කරන්නේ. යම් කිසි කෙනෙක් මෙන්න මේ කල්යාණ වැට වුණ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හික්මෙන් උත්සාහ කරන්නේ නැත්නම් ඒ කල්යාණ වැට තුල හික්මිලා අවබෝධයකටපත් වෙන්නේ නැත්නම් එයා මේ ශාසනයේ අවසම් පුරුෂය කියනවා. අර මකාදේව පරම්පරාවේ අර එක දිගට අරගෙන ආපු උතුම් ප්‍රතිපත්තිය කඩපු අවසම් පුරුෂයෙක් ඉන්නේ. අන්න ඒ වගේ කියනවා. එතකොට පින්නත් අපිත් බලන්න ඕන අපේ ජීවිතේ. මේ තථාගතයන් වහන්සේගෙන් බුදු මුවින් දේශනා කළ තුරු මග්ගහ නට්ඨංගිකෝන් සෙට්ටෝ. මේ ලෝකේ ජය ලබන ජයග්‍රාහී තත්ත්වයන්ට පත්වෙන මාර්ගයන් අතර ශ්‍රේෂ්ඨම ජය මඟ තමයි ආරෂ්ඨාංග මාර්ගය. එතකොට අන්නේ උතුම් ආරෂ්ඨාංග මාර්ගය තුල Taman හික්මෙන්නේ නැත්නම් තමන්නේ ආරෂ්ඨාංග මාර්ගය තුල හික්මිලා අවබෝධයකටපත් වෙන්නේ නැත්නම් තමන් මේ කල්යාණ වැටේ අවසන් අන්තිම පුරුෂයා වෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් මේ ආරෂ්ඨාංග මාර්ගය තුල එක දිගට හික්මෙමින් මේ අංග තමන්ගේ ජීවිතයට එකතු කරගනිමින් ජීවිතේ නිවැරදි කරගන්න අඩුපාඩු සකස් කරගන්න උත්සාහ කරනවා නම් අවබෝධයකටපත් වෙනවා නම් එයා මොකද්ද කරන්නේ? හරියට අතට ආපු නරකෙස දිහා බලලා ඒ ගිහි ජීවිතය අතහැරලා වනගත වෙච්ච සත්පුරුෂයා වගේ තවත් පිරිසකට මේක දායාද කරලා ආදර්ශයෙන්ම දායාද කරලා මිය යන සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්නත් අපේ ජීවිතවල බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ශ්‍රේෂ්ඨ මාර්ගයේ තුල මම හික්මෙන කෙනෙක්ද කියලා කල්පනා කරන්න ඕන. මේ මාර්ගයේ තුල හික්මෙන්නේ නැතුව වෙන මොන මාර්ගයක ගියත් සැනසෙල්ල කියන එක ලැබෙන්නේ නැහැ. කූඩැල්ල කියන සතා ශරීරය ඇසුරු කරගෙන ලේවුරා බොන්න මොහොතකට කලින් ශරීරයට යම්කිසි රසායන වර්ගයක් මුදා හරිනවා. ඒ රසායන වර්ගය මුදා හැරියට පස්සේ නිර්වින්දනයකටපත් වෙනවා. අපිට ඒ හරිය දැනෙන්නේ නැති වෙන තත්යකටපත් වෙනවා. ඒ අතරේ අර සතා මොකද කරගන්නේ? ලේ ටික ඇදලා ගන්නවා. හැබැයි මේ නිර්වින්දන තත්ත්වය හැමතිස්සෙම තියෙන්නේ නැහැ. ටික වෙලාවකට දැනෙන්න පටන් ගන්නවා. එතකොට කසන්න පටන් ගන්නවා. ඒ කූඩැල්ලන්ට ගොදුරු වෙච්ච පිණිතුන් දන්නවා එම කූඩැල්ලන් කෑම තුල ඇති වෙන තුවාල සති ගණන් මාස ගණන් කස නැවත හට ගන්නවා. ඒක සිද්ධ වුණේ මුලින්ම ඇති වුණ නිර්වින්දන තත්ත්වයක් නිසා. මුලින්ම අර කූඩැල්ලා තමන්ගේ රසායන ද්‍රව්‍යයක් එළියට බැහැර කරාට පස්සේ ඒ ඇතිවෙච්ච නිර්වින්දන තත්ත්වයක් එක්ක මේ මොහොත නොදැනී වගේ ගියා. ඊට පස්සේ මොකද වුනේ? ආදීනවේ පටන් ගත්තා. කසනකේ ඉඳලා ආදීනව පටන් ගත්තා. ඊළඟට වටීනම ශරීරයේ තියෙන දේවල් ටික ඇදලා ගත්තා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ තුල ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන උතුම් ජයග්‍රාහී මාර්ගය තුල ගමන් ගන්න නැතුව සැපය හොයාගෙන සමහර අය මොකද කරන්නේ? ලාමක මාර්ගයන් ඔස්සේ දුවනවා සැපය හොයාගෙන. හැබැයි මේ මාර්ගයන් තුල යද්දි සැපයක් නැති වෙනවා තමයි. හැබැයි ඒක හරියට අර කූඩැල්ලා එක මොහොතක අර නිර්වින්දනය කරලා අර ලේට කුරා බොනවා වගේ අපට මොහොතක ඇතිවන සැපයක් තමයි. හැබැයි ඒ මොහොතෙන් පස්සේ අපට මහා ආදීනවයක් අත්දකින්න වෙනවා. මේ ලෝකේ කෝටි ගණන් සංසාරගත සත්‍යය අත්දකින්නේ අන්න ඒ ආදීනවය. මොහොතක අර නිර්වින්දනයටපත් වුණා වගේ මේ ලෝකේ යම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී හමුවේ තමන්ට මේ මුළු ලෝකෙම දැනෙන්නේ නැති මට්ටමකට ඇවිල්ලා ඒ රූපයට, ඒ ශබ්දයට, ඒ ගන්ධයට, රසයට, ස්පර්ශයට, ආදරයට මත් වෙනවා. කූඩැල්ල ගහන අවස්ථාව වගේ මත් වෙලා යනවා. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? අර නිර්වින්දන තත්ත්වය නැති වුණාට පස්සේ නැවත කැසීම් හට ගන්නවා වගේ, කාලයක් ඒ දුක තියෙනවා වගේ, ඒක මොහොතක මත් වුණාට මේවාට ඊට පස්සේ මොකද වෙන්නේ? ඒවා මුල් කරගෙන ඒ මත් වීමෙන් පසුව ඒ ජීවිතේ වරින් වර ශෝක, පරිදේව, දුක්, දෝමනස්ස මාස ගණන්, සති ගණන්, අවුරුදු ගණන් ජීවිතය අත්දකින්න වෙනවා.
අද සමහර අය විඳින දුක් වලට හේතුව අවුරුදු ගානකට කලින් එක මොහොතක මත් වීම. අද සමහර අය විඳින දුක් වලට හේතුව මීට දින ගානකට කලින් සති ගානකට කලින් එක මොහොතක මේ සැප ලැබේ කියලා වැරදි මාර්ගවල ගිහිල්ලා එක මොහොතක සිදු කරගත්ත මත් වීමක්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපි ඔය හැම සැප ලැබෙනවා කියලා අපි මේ දුවන හැම මගකින්ම ඉවත් වෙලා ආරෂ්ඨාංග මාර්ගයට එන්න ඕනේ. තථාගතයන් වහන්සේ පස්වක මහණු වහන්සේට දේශනා කළේ ඒකයි. කාම සුකල්ලිකානු යෝගිය හීනයි. ඒක පහත් දෙයක්. ඒක ග්‍රාම්‍යයි. ඒක පෘථග්ජනය විසින් ඇසුරු කරන එකක්. ආර්යයන් වහන්සේලා විසින් ඇසුරු නොකරන එකක්. ඒ විදිහට මේ කාමසුකල්ලිකානු යෝගය කියන එක අර කූඩැල්ලා එක මොහොතක මත් කරලා අවශ්‍ය දේ ඇදලා ගන්නවා වගේ සාරය ඇදලා ගන්නවා වගේ ඊට පස්සේ බොහෝ දුක් උපද්දවනවා වගේ අපේ මේ ජීවිතයේ මේ කාමසුකල්ලිකානු යෝගයේ තුල ඒ සැප ලැබීමේ මාර්ගයේ තුල අපිට මොකද වෙන්නේ එක මොහොතක මත් වෙනවා තමයි. නමුත් අපේ ජීවිතේ වටිනම දේවල් ටික අපට ඒ මොහොතේදී අපට සැනසෙල්ලාදී බොහෝ දේවල් අහිමි වෙලා යනවා. ඒ නිසා පින්නත් අපි හැම දෙනාම එකතු වෙලා මොකද කරන්න ඕන? ශ්‍රේෂ්ඨ මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ. පින්තුන්ගේ හිතින් මහලා බලන්න මේ වෙනකොට මේ අංග 8 මම හික්මන කෙනෙක්ද? සම්මා දිට්ඨිය තුල මම කොපමණ කාලයක් වාසය කරන කෙනෙක්ද? මේ ලෝකේ දුක පිළිබඳව සංඥා දවසකට වාර කීයක් උපදිනවද? දුක්ඛ සංඥා ලෝකයේ තුල මේ පංචස්කන්ධ ධර්මයේ තියෙන දුක පිළිබඳව දවසකට වාර කීයක් මතක් වෙනවද? මේ කොරෝනා ව්‍යසනයේ පැතිරෙනකොට මේ පංචස්කන්ධ දුකක් නේද කියලා සංඥා වාර කීයක් පහළ වුණාද කියලා බලන්න ඕනේ. විවිධ මාධ්‍ය ඔස්සේ සමහර දේවල් දකිද්දී ඇහෙද්දී මරණයන් ගැන පවා ඇහෙද්දී හිතින් අහලා බලන්න ඕන මේක නේද මේ පංචස්කන්ධ ධර්මයේ තියෙන දුක කියලා. එහෙම සිහි වාර කීයක් ඉපදුනාද නැත්නම් අසිහියෙන් ඒවා අසමින් බලමින් හිටියද කියලා බලන්න ඕනේ. ඒ වහනවත බලනවා තමයි. නමුත් මේ තමාගේ සහ බාහිර පංචස්කන්ධ ධර්මයන්ට ආවේනික දුක්ඛ ලක්ෂණයක් කියලා එහෙම අරමුණු වෙන්නේ නැහැ. මේ සංසාරගත සත්‍යයන්ට අතීත වර්තමාන අනාගත ත්‍රිකාලයේ මත්දකින්න වෙන පංචස්කන්ධ දුකක් නේද කියලා මේ කලකිරීමක් ඇති වෙන විදිහට පංච උපාදානස්කන්ධය ගැන බොහෝ අයට දුක්ඛ සංඥාවන්ගේ හිත එළඹෙන්නේ නැහැ. ඉතින් එහෙම නැතුව යම් කිසි කෙනෙකුට මේ ව්‍යසනකාරී தත්ත්වය උනත් තමයි දැනෙනවා නම් මේක තමයි පංච උපාදානස්කන්ධයේ දුක කියන්නේ. මේක තමයි මේ පංච උපාදානස්කන්ධයේ දුක්ඛ ලක්ෂණය කියන්නේ කියලා මේ ඇහෙන දැනෙන දේවල් වලදී පවා දුක්ඛ සංඥා උපදිනවා නම් අන්න ඒකයා මේ ආරෂ්ඨාංග මාර්ගය තුල ඉන්න කෙනෙක් බවට එක සාධකයක්. මොකද එයාට දුක්ඛ සත්‍ය ප්‍රකටයි සාමාන්‍ය ජීවිතේ. ඒ වගේ තමන්ගේ ජීවිතයේ ඇතුළාන්ත ශෝකයක් පරිදේවයක් රිදීමක් කකියෑමක් පිච්චීමක් මොනවා හරි රාගයක් ඉඳ හරි තමන් පිච්චෙනකොට මේක තමයි මේ පංචස්කන්ධ ධර්මයේ දුක්ඛ ලක්ෂණය කියලා. දුක්ඛ සංඥා උපදිනද කියලා බලන්න ඕනේ. කාත් එක්ක හරි කේන්ති ගිහිල්ලා දැවෙමින් පිච්චෙමින් පුපුරු ගහ ගහ ඉද්දී ඒ අස්සෙන් තමන්ට නැగిලෙන්න ඕනේ. මෙන්න පංච උපාදානස්කන්ධයේ දුක්ඛ ලක්ෂණය. මේක දුක මෙන්න දුකක් පංච උපාදානස්කන්ධේ මම මේ අත්දකිනවා. ඒ වගේ තමන්ට කායික රෝගී තත්ත්වයක් හිස රදයක් ඇති වෙච්ච වෙලාවක බොහෝ අය හිස රදේ නිසා දුක් විඳිනවා. හැබැයි මේ පංච උපාදානස්කන්ධයේ තියෙන දුක්ඛ ලක්ෂණයක් නේද කියලා සිහි උපදින්නේ. ඒ වගේ පින්නති මේ ලෝකයේ තුල අපි දුක අත්දකිනවා. නමුත් ඒ දුක අත්දකිද්දී අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සම්මා දිට්ඨිය උපදින්නේ නැහැ. මෙන්න පංච උපාදානස්කන්ධයේ දුක්ඛ ලක්ෂණය. බාහිර කෙනෙක් වුණා ආරෝග්‍ය ශාලාවකට ගියාට පස්සේ මහමග මිල මුදල් ආදිය හමුවේ ආහාර පාන හමුවේ සිංගමනේ යදන ජීවිතයක් දකිද්දී අපට අරමුණු වෙන්න ඕන අපට දැනෙන්න ඕන මෙන්න පංච උපාදානස්කන්ධයේ දුක්ඛ ලක්ෂණ. මේ පංච උපාදානස්කන්ධයේ විඳින දුක. ඉතින් මේ විදිහට අපිට දුක්ඛ ලක්ෂණ හොඳට මතක් වෙන්න ඕනේ. ඒ සංඥාවලට හිත එළබෙන්න ඕනේ. එතකොටයි සසර ගැන කලකිරෙන්නේ. එතකොටයි තවත් භවයක් නොපැතෙන්නේ. අපි හැමතිස්සෙම හිතන්න ඕනේ තවත් භවයකට ආසාවල් උපදින්නේ. තවත් භවයක තවත් එක්කෙනෙක් එක යන්න හිතෙන්නේ. දිව්‍ය ලෝක වලට යන්න හිතෙන්නේ. පංච උපාදානස්කන්ධයේ දුක්ඛ ලක්ෂණ ලැබෙන්නේ නැති නිසාමයි. බුදු පියාණන් වහන්සේ දේශනා කළා පංච උපාදානස්කන්ධයේ දුකක් කියලා. එහෙනම් ඒක දිව්‍ය ලෝකේ පහළුණත්, මනුෂ්‍ය ලෝකේ පහළුණත්, සතර පාය පහළුණත්, යම් යම් ස්කන්ධ ධර්මයේ බ්‍රහ්ම ලෝකවල පහළුණත් දුක දුකම තමයි.
ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපි බලන්න අන්නේ අංගයේ ඒ සම්මා දිට්ඨිය කියන අංගයේ ඒ දුක්ඛ ලක්ෂණය තුලම වාසය කරනවාද? ශරීරයෙන් දාඩිය දාන වෙලාවකට එහෙම දුක්ඛ සංඥා උපදින්න ඕනේ. දත් ටික මදින්න යද්දී රූපස්කන්ධයේ දුක මතක් වෙන්න ඕනේ. ඇයි දත් ටික මදින්නේ? ඒක අපිට සැපද්ද? ඒක දුකක් නේ. ඒ වගේ මේ ශරීරයේ ඒ කියන්නේ නහය පිරිමදින වෙලාවක නහය උඩ තියෙන වුරුණු තෙල් ටික උනත් ඒ කියන්නේ ඒ වුරුණු තෙල් දහඩිය ආදී යන්නනේ අපිට ස්නානය කරන්න වෙලා තියෙන්නේ. ඇඟපත හොදන්න වෙලා තියෙන්නේ, මූණ හොදන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක දුකක් නේ. ඒක අපිට වෙහෙසක් නේ. ඒතර මේ ශරීරයේ අස්සක් මුල්ලක් නෑර යෝනිසෝ මනසිකාරය දාලා බැලුවොත් එහෙම මේකේ හැම මොහොතකම දුක්ඛ ලක්ෂණයමයි තියෙන්නේ. නමුත් ලෝක සත්‍යයා ඒ දුක අත්දකින්නවා. හැබැයි ඒ දුක අත්දැක්කට නුවණ එකතු වෙන්නේ නැහැ. ඥාන එකතු වෙන්නේ නැහැ. ඒක ඒ මොහොතේ සිහි උපදවාගෙන සත්‍යක් විදිහට දකින්න. ඉතින් මේ විදිහට දුක්ඛ සත්‍ය ඊළඟට ඒ දුකට හේතු වුණ තණ්හාව ජීවිතේ අපි ඕනෑම සිද්ධියක් අත්දකිද්දී අපට ඒ සිද්ධිවල ඒ දුක්වලට හේතු විදියට තණ්හාව කියන සංකල්පය උපදින්න ඕනේ. ඒක අතීත තණ්හාවකින්ද වෙන්න පුළුවන් වර්තමාන තණ්හාවකින්දත් වෙන්න පුළුවන්. දැන් යම් කිසි කෙනෙක්ගේ ආදරයක් නිසා අපි දුක් විඳිනවා නම් ඒක වර්තමානයේ තුල අපිට ඒ ආදරයක නැති වෙච්ච තණ්හාව නිසා. හැබැයි අපිට අතීත තණ්හාව නිසා අත්දකින්න දුකක් තමයි මේ පංච උපාදානස්කන්ධ ධර්මයේම ලැබීම. අතීත තණ්හාව නිසා වර්තමාන පංච උපාදානස්කන්ධ ධර්මයේ ඕනෑම දුකක් අපිට දකින්න පුළුවන්. මේක පෙර තණ්හාව නිසා ලැබුණු නිසායි මෙහෙම දුක් විඳින්න වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කාලේ අපිට තවත් කෙනෙක්ගේ ආදරයක් නිසා දුක් විඳිනවා නම් එහෙනම් මේ වර්තමාන කාලේ මට මෙයාගේ ආදරය ගැන දින තණ්හාව නිසායි මට මේ දුක් විඳින්න වෙලා තියෙන්නේ. බලන්න අතීත තණ්හාවෙන් වර්තමාන පංච උපාදානස්කන්ධයක් සකස් කළා. ඊළඟ වර්තමාන පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන උපදින තණ්හාව නිසා අපට ඒ පංච උපාදානස්කන්ධය දුක වැඩි කරනවා. හොඳට තේරුම් ගන්න ඕනේ. අතීත තණ්හාව නිසා මේ ජීවිතේ පංච උපාදානස්කන්ධයක් හටගත්තා. ඊළඟට අපි හිතමු අපි මේ ලෝකේ අන් අයගෙන් ප්‍රිය වචන අහන්න කැමැත්ත තණ්හාව තියෙන කෙනෙක් කියලා. එතකොට මේ ප්‍රිය වචන ඇහෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? ඒ ප්‍රිය වචන ඇහෙන්නේ නැති වෙනකොට අපිට දුක් ඇති වෙනවා. ඒතර අතීත තණ්හාව නිසා පංච උපාදානස්කන්ධයක් හටගත්තා. ඒ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන මේ ප්‍රිය වචන වලට තියෙන තණ්හාව නිසා මොකද වෙන්නේ? ප්‍රිය වචන ඇස්සෙදි දුක් ඇති වෙනවා. අන්න ඒ වගේ මේක මේ හරිම අමුතු විදියට සකස් වෙන එක්තරා විදියක චක්‍රයක් වගේ එකක්. ඉතින් ඒව හොඳට ඒ දුක් වලට දුක දකිමින් දුක්ඛ සංඥා වලට එළඹෙමින් ඒවට හේතු තණ්හා බව දකිමින් ඒ වගේම හැම මොහොතකම තමන්ගේ හිතේ ඇදහිීමක් තියෙන්න ඕනේ. මේ තණ්හාව නැති කරලා මට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. ඒ ඇදහිීම හරිම වටිනවා. අතුලාන්තේම තමන්ගේ හිතේ ඇදහිීමක් එන්න ඕනේ. මේ මම මේ යම් කිසි දුකක් විඳිනවා නම් ඒ දුකට හේතුන තණ්හා දුරු කරලා මට සැනසෙල්ලකටපත් වෙන්න පුළුවන් කියලා විශ්වාසය ඇති වෙන්න ඕනේ. නිරෝධ සත්‍ය. ඊළඟට මාර්ග සත්‍ය. ඉතින් අන්නේ විදියට සම්මා දිට්ඨිය පිළිබඳව එදිනදා ජීවිතය තුළ හික්මීමක් තියෙන්න ඕනේ. ඊළඟ සම්මා සංකප්පේ ජීවිතේ වැඩ කරන්න ඕනේ. සම්මා වාචාව දෛනික ජීවිතේ වැඩ කරන්න ඕනේ. සම්මා කම්මන්තේ වැඩ කරන්න ඕනේ. සම්මා ආජීවයේ වැඩ කරන්න ඕනේ. ඔන්න ජය ලැබෙන මඟ. ඔය අංග 8න් බැහැර වෙන හැම මොහොතකම විපතක්මයි. හැබැයි ඒ විපත මුලදී යම්කිසි සැපයක් තියෙන්න පුළුවන්. හැබැයි සැපේ පිටිපස්ස මහා විපතක් තියෙනවා. ඒ සැපේ පිටිපස්ස මහා විපතක් තියෙනවා. හැබැයි ආරෂ්ඨාංග මාර්ගය තුල යම්කිසි කෙනෙක් ඉක්මනවා නම් එයාට අනිවාර්යයෙන්ම සැපමයි ලැබෙන්නේ. ඒ නිසා දේශනා කරනවා මේ ලෝකේ ජය ලැබෙන මාර්ගයන් අතර ආරෂ්ඨාංග මාර්ගය ශ්‍රේෂ්ඨයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සච්ඡානං චතුරෝ පදා. ඊළඟට අපි මේ කතා කළ චතුරාර්ය සත්‍ය කියන ධර්මය. දැන් අපි මේ කතා කරේ ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා දිට්ඨිය පිළිබඳව දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා. අන්නේ ආරෂ්ඨාංග මාර්ගය තුල මේ සඳහන් වෙන චතුරාර්ය සත්‍ය ධර්මය මේ ලෝකේ සත්‍ය ධර්ම අතර ශ්‍රේෂ්ඨම සත්‍ය ධර්ම හතර. මේ ලෝකේ සැබෑම සත්‍යයන් අතර
උතුම්ම සත්‍යයන් අතර උතුම් වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම හතර. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන මේ ඇතිවෙන දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න එක තැනකදී පින්නත් මේ බඹයක් වූ ශරීරයේ හිම දුක්ඛ සත්‍ය ඇති කියලා. දුක්ඛ සමුදය සත්‍ය ඇති කියලා. නිරෝධ සත්‍ය ඇති කියලා. නිරෝධ මාර්ග පටිපදා සත්‍ය තියෙනවා කියලා. එතකොට ඒ සත්‍ය හතර මේ ලෝකයේ තියෙන උතුම්ම සත්‍ය හතර. ඊළඟට තව විශේෂ කාරණාවක් දේශනා කරන විරාගෝ සෙට්ටෝ ධම්මානං. මේ ලෝකයේ තුල ධර්මයන් අතරින් දැන් මාර්ග අතරින් ආරෂ්ඨාංග මාර්ගය, සත්‍ය අතරින් චතුරාර්ය සත්‍ය. ඊළඟට දේශනා කරන ධර්මයන් අතරින් පින්නත්නි ශ්‍රේෂ්ඨ වෙන්නේ විරාගය. මේ ධර්ම කියලා කියන්නේ මෙතන මේ නිර්වාණ ධර්මය කියන එක. ධර්මයන් අතරින් විරාගය ශ්‍රේෂ්ඨයි කියන්නේ මේ විරාගය කියන්නේ ධර්මයක්. ඒ ධර්මයේ තමයි නිර්වාණ ධර්මය. එතකොට මේ ලෝකයේ තියෙන ධර්මයන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ විරාගය. නිර්වාණ ධර්මය. ඒතං සන්තං ඒතං පනීතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ කියන විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිර්වාණ ධර්මයේ තියෙන සුවිශේෂී භාවය. ඒතං සන්තං. ඒක හරීම සාන්ත ස්වභාවයක්. මේ පංච උපාදානස්කන්ධය කියන්නේ සාන්ත ධර්මයක් නෙමෙයි. ඒක හරිම අසාන්තයි. රූපය ගත්තට පස්සේ පින්නදී කර්මය නිසා ඒක වෙනස් වෙනවා. දැන් මේ කාලේ මේ දැන් කොරෝනා ව්‍යසනයක් පැතිරෙනවා. මේක එතකොට බොහෝ දුරට අතීත කර්මයක බලපෑමක්. ඒකනේ හැම දිනාටම එක වගේ නැත්තේ. දැන් සමහර අයට බලන්න මේ පංච උපාදානස්කන්ධ ධර්මය කොච්චර අසාන්තද කියනවනම් දැන් මේ කොරෝනා වෛරසය ආසාදනය වුණාට පස්සේ මොන උග්‍ර වෙනස් වෙනවා. එන ඒ ශරීරයේ තියෙන ශරීරය අසාන්ත වෙනවා. ඊළඟ හුස්ම ගැනීමේ රටාවන් වෙනස් වෙනවා. ඊළඟ මුළු ශරීරෙම කකියන්න පටන් ගන්නවා. උහුල ගන්න බැරි හිස රැඳ ඇති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දඟලනවා. පුදුමාකාර විදිහට අසාන්ත භාවයකටපත් වෙනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ රූපස්කන්ධය කියන්නේ වගේ කර්මයේ හේතුල මේක අසාන්ත වෙනවා. වෙලාවට ඍතුව හේතු වෙලා සීත සහ උෂ්ණයේ හේතු වෙලා මොකද වෙන්නේ? මේ රූපය අසාන්ත වෙනවා. ඊළඟට ආහාරයේ හේතු වෙලා ආහාරයේ හේතු වෙලා මේ ශරීරය අසාන්ත වෙනවා. විෂාහාර විෂමාහාර එහෙම ගත්තොත් එහෙම ඊළඟට චිත්තයේ හේතු වෙලා හිතේ ඇතුළේ සමහර දේශාදී අකුසල් නිසා මේ මුළු රූපෙම වෙනස් වෙනවා. එතකොට මේක එහෙම සංසුන් ධර්මයක් නෙමෙයි. රූපේ හැම තිස්සෙම කර්මය නිසා හරි චිත්තය නිසා හරි ඍතුව නිසා හරි ආහාරය නිසා හරි හැම මොහොතකම වෙනස් වෙනවා. මේ සාන්ත දැන් අපි සමහර දරුවන්ට කියන්නේ දැන් සාමාන්‍ය සම්මුති ලෝකයේ තුල අනේ හරි සාන්ත ළමයි. ඇයි අපි එහෙම කියන්නේ? ඒ දැඟලිලි නෑ. පැත්තකට වාඩිලා ඉන්නවා. අන්න ඒ වගේ අපි සමහර අය කියන එයා හරි සාන්ත කෙනෙක් කියන්නේ එහෙම සංසුන් බවක් තියෙනවා. පංච උපාදානස්කන්ධ කියන්නේ එහෙම සාන්ත ධර්මයක් නෙමෙයි. ඒක එක එක වෙලාවල් වලට එක එක විදියට අසාන්ත වෙනවා. වේදනාව උනත් වෙන වෙලාවකට දුක් වේදනා, වෙලාවකට සැප වේදනා. ආපහු උපේක්ෂා වේදනා, ආපහු දුක් වේදනා. මේ සාන්තව තියෙන වේදනා පරම්පරාව නෙමෙයි තියෙන්නේ. දුක් වේදනා, සැප වේදනා, උපේක්ෂා වේදනා, දුක් වේදනා ආපහු ඒ ආදී වශයෙන් හැමතිස්සෙම මේක කියන්නේ අපිට දැනෙන්න ඕන පංච උපාදානස්කන්ධය හැමතිස්සෙම පින්නත් හරියට අර මේ ලොකු වැස්සක් වැටෙනකොට ඒ වැස්ස වැටෙනකොට අර විලකට හරි පොකුණකට හරි ඒ වතුර වේගය අහසින්දලා වැටෙනකොට ඒ වේගයට අනුකූලව අර වතුරේ හැප්පෙනකොටම අර මේ වතුර බිඳිති ඉහළට නැగి අර නැට වෙන වගේ ගතියක් තියෙනවා. අන්න ඒ වගේ අපිට දැනෙන්න ඕන පංච උපාදානස්කන්ධය. මේක හැම මොහොතකම රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන හේතුන්ට අනුකූලව හේතුවල බලපෑමෙන් හැමතිස්සෙම මේක දඟලනවා වගේ. මේක හරියට අර එක ගුලියට ඉන්න මීමැසි පොදියක්, පණු පොදියක් වගේ. ඒක අපිට නෑ එහෙම වෙන්න බෑ කියලා නිශ්චල කරන්න බෑ. එහෙම වෙනවනම් පින්නත්නි යම් කිසි කෙනෙකුට සාන්ත වෙන්න ඕන නම් එයා මේ පංච උපාදානස්කන්ධයෙන් අත්මි දෙන්න ඕන. එන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්න ඕන.
ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයන් අතරින් රූපය කියන්නේ රූප ධර්මයනේ. ධර්මය කියන්නේ නිර්වාණ ධර්මයත් අයිති මේ ලෝකේ අනිකුත් ධර්මතාවත් අයිති. වේදනාව කියන්නේ ධර්මතාවයක්නේ. සංඥාව කියන්නේ ධර්මතාවයනේ. නමුත් ඒ එකක්වත් සාන්ත නැහැ. ඒවා හරිම අසාන්තයි. එක රූපය අසාන්ත වෙනව නැත්නම් නාමය අසාන්ත වෙනව නැත්නම් ඒ දෙකම වෙලාවකට අසාන්ත වෙනවා. කේන්තිගේ වෙලාවට නාම ධර්මය රූප ධර්මය දෙකම අසාන්තයි. එතකොට නිර්වාණ ධර්මය කියන්නේ පුදුමාකාර සාන්ත ස්වභාවයක්. ඒ නිසා කියන්නේ ඒතන් සාන්තන්නේ නිර්වාණ ධර්මයේ සාන්තයි. අය අසාන්ත වීම කියලා දෙයක් නැහැ. ඒතන් ප්‍රණීතන්නේ නිර්වාණ ධර්මයේ හරිම ප්‍රණීතයි. ප්‍රණීතය කියන විදිහට සැපයි කියන එකයි. රූපේ තුලත් යම් කිසි සැපයක් උපදින්න පුළුවන් ප්‍රණීත භාවයක් ආස්වාදයක්. වේදනා සංඥා සංකාර විඥාන තුලත් යම් ප්‍රණීත භාවයක් සැපවත් භාවයක් ලැබෙන්න පුළුවන්. නමුත් මේ පංච උපාදානස්කන්ධය නිරුද්ධ වීම තුළ උපදින්නා වූ යම් කිසි නිර්වාණයක් තියෙනවා නම් පංච උපාදානස්කන්ධ නිරෝධයෙන් සාක්ෂාත් කරන යම් කිසි නිර්වාණ ධර්මයක් තියෙනවා නම් ඒ නිර්වාණ ධර්මය මේ අපි අත්දකින ලාමක ප්‍රණීත සැපයන් අභිභවාගිය මහ උතුම් ප්‍රණීත දෙයක්. ඒකයි සිහිපත් කළේ ධර්මයන් අතරින් විරාගය ශ්‍රේෂ්ඨයි කියලා. මේ ලෝකයේ තියෙන මේ පංච උපාදානස්කන්ධ ධර්මය ඇසුරු කරන යම්කිසි ප්‍රණීත භාවයක් අත්දකින ඒවා අභිභවාගිය ප්‍රණීත භාවයක් නිර්වාණයේ තියෙනවා. ඒව ඇත්තටම අපිට ගෝචර කරගන්න අමාරු නිර්වාණ ධර්මයට සමවැද ඍතුවන් වහන්සේලා විශේෂයෙන්ම ඔය දැන් අෂ්ට සමාපත්තිවලට සමවැදිලා ඊළඟට නිරෝධයට සමවැදෙන නේව සංඥා නා සංඥා ආදී ඒ අෂ්ට සමාපත්තිවල ඉහළම තලයට ගිහිල්ලා එතනනේ නිරෝධයට සමවදින්නේ. ඒතර අන්නේ නිරෝධයට සමවදින උතුමන් වහන්සේලාගේ ඒ නිර්වාණ ධර්මයට සමවැදීම හරීම ප්‍රණීත ස්වභාවයක්. ඉතින් ඒව අපිට ගෝචර කරගන්න අමාරු අපහසු ධර්මතාවයන්. ඉතින් නමුත් අපි තේරුම් ගන්න ඕන අපි මේ අත්දකින ප්‍රණීත තත්ත්වයන්ට වඩා එහා ගිය තත්ත්වයක් කියලා මේ නිර්වාණ ධර්මය. ඒ තම ප්‍රණීතයි. අදිදන් සබ්බ සංඛාර සමතෝ සියලුම සැකසීම් වල සංසිඳීම. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ධර්මය කියන්නේ හැමතිස්සෙම අපි තේරුම් ගන්න ඕන මේක අපිට අන්නේ වෙහෙස ඇති වෙනවා හරීම වටිනවා. වෙහෙස දැනෙනවා නම්. يعني මේ ජීවිතය කියනක පවත්වාගෙන යන්න අපි හරියට වෙහෙසෙන්න ඕනේ. ඒ ඊළඟට ඒ උපාදාන වෙච්ච ජීවිත තියෙනවා නම් ඒවත් පිනදී පවත්වාගෙන යන්න අපි හරියට වෙහෙසෙන්න ඕනේ. අපිට ඒක දැනෙන්න ඕනේ. බලන්න මේ කොරෝනා ව්‍යසනය තුළ අපිට කොච්චර මේ ජීවිතේ පවත්වාගෙන යන්න අමාරුද කියලා. මාස්ක් දාන්න වෙලා. දැන් ඩබල් මාස්ක් දාන්න වෙලා. ඒතර හුස්ම ගන්නත් අමාරුයි. දවස් 30 මාස්ක් භාවිතාව එහෙම සිද්ධ වුණොත් පින්නදී හවසට මොකද වෙන්නේ? පපුවත් එක්ක රිදෙනවා. බලන්න මේ පංච උපාදානස්කන්ධේ පවත්වාගෙන යන්නේ කොච්චර අමාරුද කියලා. ඊළඟ හැමතිස්සෙම සැනිටයිසර් එක අතේ තියාගෙන ඉන්න වෙලා. කොච්චර වාස් සබඳ දා හොදන්න වෙලා. ඒ වගේ බස් එකකට නැගකට පස්සේ වෙනද වගේ අර හිතන තනක් අල්ලගෙන යන්න බෑ. දැන් සැකයි. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ පවත්වාගෙන යෑම හරි වෙහෙසයි. ඉතින් අපට ඇත්තටම තමන්ගේ හිතින් අහලා බලන්න මේ ඇති කියලා එහෙම හිතනවද කියලා. මේ පංච උපාදානස්කන්ධ ධර්මයත් එක්ක මම මේ කරගෙන යන ගනුදෙනුව හිතට දැනෙලා තියෙන දණේ හොඳටම ඇති යන්නේ කියලා. දැන් අපි තුමු දැන් විවාහ වෙච්ච දෙන්නෙක් ඉන්නවා. ඒ නෝන හරි මහත්තයා හරි හරිම විසමයි. ඉතින් හරිම විසමයි, හරිම හරදරයි, හරිම හිතුවක්කාරයි. එහෙම අඩුපාඩු රාශියක් තියෙන කෙනෙක් කියලා. එතකොට ඒ විසම භාර්යාව නිසා හරි විසම ස්වාමියා නිසා හරි අනිත් කෙනාට මොකද හිතෙන්නේ? මෙයත් එක්ක දීඝ කෑව හොඳටම ඇති. එහෙම එනෝනේ අදහස් එනවනේ. يعني මේ ආයෙනම් ඕනෙම නෑ සංසාරෙටම. එයාට අර හොඳට දැනුණා ඒ ජීවිතේ තුල ඒ ජීවිතෙත් එක්ක ගමන යෑමේ තියෙන වෙහෙස. අන්න ඒ වගේ අපිට මේ පංච උපාදානස්කන්ධයත් එක්ක පුදුම මේ ගනුදෙනුවක් තියෙන සසර ජීවිතේ. මේක මල්ලල්ල මේකම පතපත දෙවිවරු වශයෙන් හරි මනුස්ස වශයෙන් හරි මේකත් එක්කම යනවා පුදුමාකාර දුකක් විඳ. මේක නඩත්තු කර. ඉතින් යම්කිසි කෙනෙකුට මේ නඩත්තුවේ වෙහෙස
දැනුණොත් එහෙම පවත්වාගෙන යෑමේ වෙහෙස දැනුණොත් එහෙම එයාට අදහසක් වෙනවා හරියට අර විසම සාමියාගෙන් භාර්යාවත් විසම භාර්යාව සහ සාමියාත් එක්ක දිවි ගෙවන කෙනාට ඇති මෙයත් එක්ක මේ ජීවිතේ ගෙවුවා ඇති කියලා හිතනවා වගේ මේකේ නඩත්තු කිරීමේ වෙහෙස පවත්වා ගැනීමේ වෙහෙස මේ කණ්ඩ දෙන්න ඕන බොණ්ඩ දෙන්න ඕන නාවන්න ඕන බේත් හේත් දෙන්න ඕන මා එපා කරපු එකක් නෙමෙයි. ඉතින් දැනුණොත් එහෙම මේ ටික එයාලට අදහසක් වෙනවා ඇති. මේකත් එක්ක මේ ආපු ගමන හොඳටම ඇති. අනවරාගට සසර ගමනක මේ කරදරකාරයෝ 5 දෙනෙක් එක්ක රූපයයි වේදනාවයි සංඥාවයි සංඛාරයයි විඥානය එක්ක මේ දස වද දෙන මේ පහක් එක්ක මේ ආව හොඳටම ඇති. දැන් මේකට තිතක් තියන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ පින්නන්ති මේ පංච උපාදානස්කන්ධ ධර්මය ගැන හැමතිස්සෙම එහෙම සකස් කර නඩත්තු කර යා යුතු එකක්. නිර්වාණය සාක්ෂාත් වීමත් එක්කම සබ්බ සංඛාර සමතෝ. ඒ සියලුම සංස්කාර ධර්ම මොකද වෙන්නේ? ආයි නඩත්තු කරන්න දෙයක් නැහැ. සංසිඳිලාම යනවා. ඉතින් නිර්වාණ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. ඒතං සන්තං ඒ සාන්ත භාවය නිසා නිවන ශ්‍රේෂ්ඨයි. ඒතං පනීතං පනීත භාවය නිසා ප්‍රනීත භාවය නිසා නිර්වාණය ශ්‍රේෂ්ඨයි. සබ්බ සංඛාර සමතෝ සියලුම පංච උපාදානස්කන්ධේ සංස්කාර ධර්ම පවත්වා ගැනීම සංසිඳිලා යනවා. ඒ නිසාම ශ්‍රේෂ්ඨයි නිර්වාණ ධර්මය. සබ්බූපති පටිනිස්සග්ගෝ සියලුම උපද්‍රව මේ රූපය මේ වේදනා මේ සංඥා මේ සංඛාර මේ විඥාන කියන මේ පහ දෙන උපද්‍රවතෝකේ අපිට මුළු ජීවිත කාලෙම මේ පංචස්කන්ධ ධර්මය අපිට දුන්න දුක් ටික එහෙම ලිව්වොත් එහෙම පොත් දෙක තුනක් ලියන්න පුළුවන් පිටු 80. එච්චර දුක් දෙනවා මේකට. ඒත් ඇයි මෙච්චර මේකට ආස? මේක අර අපිව රවට්ටල දෙන පුංචි සුවේට. මේකේ පුංචි සුවේ ඇත්ත මේක හරියට දැන් සමහර භාර්යාවරු එහෙම ඉන්නවා. ස්වාමියා දසවද දුන්නත් සත්‍යයකට සැරයක් හරි ආදරෙන් කතා කරනවානේ. ඒ චුට්ටට අහු වෙනවා. එහෙමයි ඉන්න පුළුවන් මේ ලෝකේ. තරුණයෙක් හරි තරුණියක් හරි වෙන්න පුළුවන්. තමන් ආදරය කරන කෙනා බයිනවා එක මේ විසම වැඩ. ඒත් අර සත්‍යයකට සැරයක් හරි ආදරෙන් කතා කරනවා නම් ආදරෙන් උදව්වක් කරනවා නම් ඒ චුට්ට ඇති. ඒ චුට්ටට අතාරින්නේ නැහැ. එහෙමයි ගොඩාක් මේ ලෝකේ ඉන්නවා. ඒ ආදරය කරන කෙනාගෙන් 90%ක්ම ලැබෙන්නේ දුක් 95%ක්ම ලැබෙන්නේ දුක්. හැබැයි 5%ක් විතර ආදරය ලැබෙනවා. ඒ චුට්ටට අල්ලගෙන ඉන්නවා අර ජීවිතේ. හිතෙනවා තමයි මේක හරි වදයක්. ඒ වුණාට අර චුට්ට හරි ලැබෙනවා කියලා මතක් වෙනකොට නෑ අතාරින්න බෑ. අන්නේමයි ගණිතුනත් පංච උපාදානස්කන්ධෙත් එකක් තියෙන්නේ. මේකත් මහා දුක් ගොඩක් දෙන අතරේ පුංචි සැප දෙනවා. ඒකට වශී වෙලා අල්ලගෙන ඉන්නවා. එතකොට සබ්බූපති පටිනිස්සග්ගෝ කියන්නේ අන්නේ සියලුම පංච උපාදානස්කන්ධ උපද්‍රවයන්ගෙන් නිදහස් වීම කියන தත්ත්වය සිද්ධ වෙන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීමෙන්. ඒ නිසා නිවන ශ්‍රේෂ්ඨයි. සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ. තණ්හාවේ ක්ෂය වීමනේ වෙන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා. එතකොට ඒ නිසා ශ්‍රේෂ්ඨයි. තණ්හාව ක්ෂය වෙනවා නිර්වාණය සාක්ෂාත් කිරීම තුනේ. ඒ නිසා නිවන ශ්‍රේෂ්ඨයි. ඊළඟට ඒ කියන්නේ තණ්හාවත් එක්ක මුහු වීම ශ්‍රේෂ්ඨ නෑ කියන එකයි. තණ්හාවේ ක්ෂය වීමයි ශ්‍රේෂ්ඨ වෙන්න හේතුව වෙන්නේ. එතකොට නිර්වාණය කියන්නේ තණ්හාවේ ක්ෂය වීම නිසා ඒක ශ්‍රේෂ්ඨයි. ඊළඟට ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ ඒතං නිබ්බානං. ඉතින් ඔය කාරණා ඔය ಗುಣ නිසා ඔය ගුණනේ නිර්වාණය තුන ගුණ ටිකක් ඔය අපි සිහිපත් කළේ සාන්ත භාවය ප්‍රනීත භාවය ඊළඟට සියලු සංස්කාරයන්ගේ සංසිඳීම උපද්‍රව රහිත වීම තණ්හා ක්ෂය වීම විරාගික භාවය ඒ ගුණධර්ම ටික නිසා තමයි නිවන ශ්‍රේෂ්ඨ. ඔය ගුණධර්ම වෙන එකවත් අපට අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ ධර්මතාවයන් අතරින් ධර්මයන් අතරින් නිර්වාණය කියන ඒ ධර්මය තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. මොකද අනිත් ඒවා එක ගුණයක්වත් නැහැ. ද්විපදානංච චක්කුම අවසාන කාරණා තමයි දෙපා ඇති සත්‍යුන් අතරින්
අපි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. අපි සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙපා ඇති සත්‍යයන් අතර ශ්‍රේෂ්ඨයි. ඇයි ශ්‍රේෂ්ඨ වෙන්නේ? තථාගතයන් වහන්සේ ස්වයම්භූ ඥාණයෙන්ම මේ ලෝක සත්‍ය අවබෝධ කළා. අපි මේ කතා කළ ශ්‍රේෂ්ඨ මාර්ගය ගැන කතා කළේ අපි. ඒ ආරෂ්ඨාංග මාර්ගය සොයාගත්තේ මතු කරගත්තේ තථාගතයන් වහන්සේ. නිසා උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඊළඟට අපි කතා කළේ සත්‍යයන් අතර චතුරාර්ය සත්‍ය ධර්ම ශ්‍රේෂ්ඨයි කියලා. ඉතින් ශ්‍රේෂ්ඨ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ කවුද? ස්වයම්භූ ඥානි තථාගතයන් වහන්සේ. නිසා උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි. දෙපා ඇති දසදහස් ගණන් අතර තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. මොකද අනිත් කිසිම කෙනෙකුට ඕක අවබෝධ කරගන්න බැරි වුණා. ආරෂ්ඨාංග මාර්ගය මතු කරගන්න බැරි වුණා. ඒක ලෝකයට දේශනා කරන්න බැරි වුණා. ඊළඟට ධර්මයන් අතරින් විරාගය ශ්‍රේෂ්ඨයි. එතකොට ඒ විරාගය කියන්නේ නිර්වාණ ධර්මයක් සාක්ෂාත් කළේ කවුද? සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඉතින් මේ ලෝකයේ දෙපා ඇති සත්‍යයන් අතර බුදුවරයන් වහන්සේලා ශ්‍රේෂ්ඨ වෙනවා. ඉතින් ඒ නිසා පින්නත්නි අද දවසේ අපි ජයමග දහම් දේශනා මාලාව තුළ අපි විශේෂයෙන්ම අපි අවධානය යොමු කළේ අපේ ජීවිතවලට විශාල ආශිර්වාදයක් වෙන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය එකතු කර ගැනීම සම්බන්ධව. ඇයි අපි එකතු කරගන්න ඕන? සංසාර ජීවිතේ අපිට මේ වගේ අවස්ථාවක් ආයි කවදාවත් ලැබෙන්නේ නැහැ. අපි ඉතින් අද මේ දේශනාවෙන් පසුව අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේ කතා බහ කරන්න. විශේෂයෙන් මේ ආරෂ්ඨාංග මාර්ගය මේ ලෝකේ ශ්‍රේෂ්ඨ මාර්ගය කියලා අපි කතා බහ කළා. අනේ ආරෂ්ඨාංග මාර්ගයේ පිළිබඳ තවත් කාරණා කිහිපයක් කතා